අපි මේ YouTube channel එක ඔස්සේ කරන්නේ මම අපේ උසස් පෙළ සිංහල මීට කලින් සාකච්ඡා කරලා තිබිච්ච සියලුම පාඩම් ටික මෙනෙහි කිරීම. මේ පරණ පාඩම් මෙනෙහි කිරීමක් සිදු කරන නිසා මම සටහන් දීමක් කරන්නේ අපිට සටහන් පුළුවන් විතරක් නැසොරින් හොයාගන්න. මම කෙටි කාලය සීමාවක් තුළ පැරණි පාඩම් කීපයක්ම මෙනෙහි කරනවා. එතකොට අපිට පුළුවන් ඒ පිළිබඳව සෛද්ධාන්තික අවබෝධයක් ලබන්න. ඊට පස්සේ අප විසින් සිදු කරන අලුත් පාඩම් මාලාව ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට විසිලා බලන්න www.kalulagala.wst.lk කියන වෙබ් අඩවිය ඔස්සේ බලන්නට පුළුවන් අලුත් පාඩම් ඒවා අපි කොහොම සටහන් ලබා දෙමින් සිදු කරන්නේ. එතකොට අපි හැම පොතකම මුල ඉඳලා සාකච්ඡා කරමු. හැම පොතකම තියෙන පාඩම් අපි කෙටි කතා පොතට ගියොත් ඉස්සෙල්ලම අපේ පොතේ තියෙන්නේ වහල්ලු කියන කෙටි කතාව. වහල්ලු කියන කෙටි කතාව රචනා කරලා තියෙන්නේ මාටින් වික්‍රමසිංහ මහතා. අපි මුලින්ම සඳහන් කරලා තියෙනවා සිංහල කෙටි කතාවේ ප්‍රභවයට බලපාපු මූලිකම හේතු දෙකයි. ඒ හේතු දෙකෙන් එකක් තමයි පැරණි බණ කතාවේ ආభాසය, අනෙක බටහිර කෙටි කතාවේ ආభాසය. මේ සාධක දෙකෙන් මුල් කාලීන කෙටි කතා කරුවන්ට වැඩිපුරම බලපෑවේ පැරණි බණ කතාවේ ආభాසය. බණ කතා කියන්නේ උපදේශ කතා. එතකොට මේ උපදේශ කතා වලින් ආభాසය ලැබපු ලේඛකයෝ W.A. සිල්වා, හේමපාල මුනිදාස, මාටින් වික්‍රමසිංහ වගේ ලේඛකයෝ ලියපු කෙටි කතාවල කිසියම් උපදේශාත්මක ස්වභාවයක් තිබුණා. වහල්ලු කියන කෙටි කතාව ඒ වගේ. වහල්ලු කෙටි කතාවේදී අපිට කියනවා මිනිසුන් සහ මිනිසුන් අතර පමණක් නෙවෙයි මිනිසුන් හා තිරිසනුන් අතර පවා ආධ්‍යාත්මික සබැඳියාවන් ඇති විය හැකියි. එතකොට මේ අනුභූතිය ගොඩනැගෙන්නේ ගැල්කරුවෙකු සහ තවත් ඒ ගැල්කරුවාගේ ගැලෙහි බැඳි හඳයානම් හරකා අතර සබැඳියාව දක්වන අත්දැකීම. කෙටි කතාව පටන් ගන්නකොට කතා නායකයා ගෙනම උපාලිස් කරත්තෙන් ඇද වැටිලා කොන්ද කැඩිලා ආබාධිත වෙලා පිළ මත වැදිලා සිටිනවා. කෙටි කතාවේ ආරම්භයේදී අපි දකින්නේ උදේ පාන්දරක උපාලිස්ව හැරවනවා කවුද? හඳයා. උපාලිස්ගේ බිරිඳ මීට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. එළවල දාන්න හැදුවත් හඳයාව උපාලිස්ට දැක ගන්න ලැබෙන්නේ හඳයාගේ ශෝකාකවල මුහුණුවරක්. කඳුලෙන් තෙත්තු මහල්ලෙකුගේ දැස් සිහි කරවනුගේ දැසත් තමා දෙසට හරවන ලද සැලෙන මට්ටිඩු සහිත හොම්බත් දුටු උපාලිස්ගේ කෝපය මැඩගෙන නගින්නේ කාරුණික හැඟීමකි. උපාලිස්ට මුලින් අතපය කනකොට පොඩි කෝපයක් ආවා. නමුත් ඒ කෝපය මැඩ පවත්වාගෙන උපාලිස් තුළ ඇති වුණේ කාරුණික හැඟීමක්. මේ හඳයාගේ විලාසය දුටු විට බිරිඳ හඳයාව එලවලා දානවා. බිරිඳ විසින් හඳයාව එලවලා යෝජනා කරනවා ඌව කාට හරි විකුණන්න කියලා. නමුත් උපාලිස් වහා මේ අදහස ප්‍රතික්ෂේප කරනවා. එතනින් පාඨකයාට වැටහෙනවා උපාලිස් කියන්නේ කලගුණ දන්න මිනිස්සෙක්. බිරිඳ යෝජනා කරනවා මෙන්න මෙහෙම. හඳේ හැමදාම උදේ ඇවිත් මෙයාගේ කකුල ලෙව කාලා මෙයා අවදි කරනවා. ඌ කාටවත් විකුණා දාන්න ඕනේ. උපාලිස් පිළිතුරු දෙනවා. නෑ ඌ විකුණන්නේ බලන්න. අන්නේ සම්මාදයෙන් අපිට වැටහෙනවා උපාලිස් කොච්චර කලගුණ දන්න පුද්ගලයෙක්ද. උපාලිස් සහ මේ තිරිසන් සතා අතර කෙතරම් දැඩි ආධ්‍යාත්මික බැඳීමක් තිබුණද?
බිරිඳට බිරිඳ කරපු යෝජනාව ප්‍රතික්ෂේප කරනවත් සමගම උපාලිස්ට මතක් වෙනවා හඳයා සමග ගත කළ ජීවිතය. ඔහුට මතක් වෙනවා හඳයාව කූඩු තිරික්කලේ බැඳගෙන ඔහු දිනපතා සේවය කළා. පොය දවසයි ඉරිදා දවසයි එකට එකතු වුණොත් ඇරෙන්න ඔවුන් දෙදෙනා කවදාවත් නිවාඩුවක් ගත්තේ නැහැ. ඒ කියන්නේ උපාලිස් වැඩිපුරම ජීවත් වුණේ කාගෙත් එක්කද? හඳයත් එක්ක. උපාලිස් සුරතල් කළේ තමාගේ දරුවන් සමග නොව හඳයා සමගය. මසකට වරක් තෙල් ගා හිස පිස්දමන ලබන ඔහුගේ ඇඟෙහි කිනිතුල්ලෝ බොනු උපාලිස් හඳයව නාවල හඳයාගේ ඇඟේ තෙල් ගාලා ඒ මුළු අතපය සියල්ලම සංකල්පණය කරනකොට කිටි කතා කරුවා කියනවා හදිස්සියවත් හඳයාගේ ඇඟේ ඇටමැස්සෙක් ඉන්නෝ දැක්කොත් බැදි වැදුණු මුවෙකු හඹා යන වැද්දෙකු මෙන් ලස්සන උපමාවක්. කැලෑ වැදිච්ච වැද්දෙක් මුවෙක් පසුපස හඹාගෙන යනවා වගේ උපාලිස් ඒ ඇටමැස්සව හඹාගෙන ගිහිල්ලා අල්ලගත්තා. මෙන්න මෙතෙන්දී කෙටි කතා කරුවා අපිට කියනවා උපාලිස් හඳයව බලාගත්තේ දරුවෙකු බලා ගන්න අම්මා කෙනෙක් වගේ. මෙන්න මේ තුල තියෙනවා ප්‍රබල ව්‍යංගාර්ථයක්. දරුවෙකු සහ අම්මා තුල ඇත්තේ ප්‍රබල ආධ්‍යාත්මික බැඳීමක්. මවගේ ශරීරයේ තියෙන රුධිරය ලේ බවට පත්වන්නේ මේ ආධ්‍යාත්මික බැඳීම නිසා. එතකොට ඒ ආධ්‍යාත්මික බැඳීම, ඒ හා සමාන ආධ්‍යාත්මික බැඳීම මේ ස්වාමියා සහ සේවකයා අතර තිබුණා. ඔවුන් දෙදෙනා එකට වැඩ කළා, මහමග වැටිලා. සමහර වෙලාවට උපාලිස්ට මතක් වෙනවා කවුරු හරි කෙනෙක් කරත්තෙට නැගලා ගාලි උසාවියට එනකොට කොග්ගල ඉඳලා හයියෙන් දක්කපන් කිව්වොත් උපාලිස් කවදාවත් හඳයට තැළුවේ නැහැ. හඳයාගේ කිරිච්ච පල්ලට කෝටුව දාලා කිති කැවුවා. අනිත් එක මේ අනාතරේ කවුරු හරි කිව්වොත් පරක්කු වෙලා කියලා. උපාලිස් අහස දිහා බලලා වෙලාව කරත් යන මගේ ඔරලෝසුව අතට අරගෙන බැලුවොත් උපාලිස් කියපු වෙලාව බොහෝම විට නිවැරදියි. මෙන්න මේ වගේ සිද්ධි වලින් වික්‍රමසිංහයන් පාඩකයට ව්‍යංගයෙන් කියනවා උපාලිස් කියන්නේ පරිසරයත් එක්ක බැඳිච්ච සංවේදී මිනිසෙක්. පරිසරයත් එක්ක බැඳිච්ච සංවේදී මිනිසෙක්. ඔහු කවදාවත් තමන්ගේ සේවකයට නොසැලකුවේ නෑ. ඒ වගේම උපාලිස් මේ පරිසරය තුලව ජීවත් වුණා. ඒ නිසා ඔහුට හැකි වුණා අහස දිහා බලලා නිවැරදිව වෙලාව කියන්න. එතකොට මෙහෙම උපාලිස් අතීතයේ මෙනෙහි කරමින් ඉන්නකොට නැවත උපාලිස්ව පියවි ලෝකෙ නැද දාන්නේ බිරිඳගේ කටහඬ. උපාලිස්ගේ බිරිඳ කියනවා දවස් මුළුල්ලේ මුලා කාලා උඩ බඩ පුරව ගන්න බෑ. උගේ ඇටකඩු පෑදිලා ඉරණම්මට දිරිච්ච වැටක් වගේ. ඉරණම්මට දිරච්ච වැටක් වගේ. අපුරු උපමාවක්. ඒ උපමාවෙන් සංකල්ප රූපමවල පෙන්නනවා හඳය කොච්චර දිරාපත් වෙලා. කොච්චර චරාපත් වෙලා. ස්වාමියා කොන්ද කැඩිලා පිළමත හඳය පිංගුණෙක් වෙනවා. එතකොට මේ සමගම නැවතත් ඒ ප්‍රතික්ෂේප කරන උපාලිස්. ඔව් කියන මෙන්න මෙහෙම. ඒක නිසා නේන්නම ඔව් විකිනීම වඩා නරක. අවුරුදු 12ක් පමණ අපට විය කරලා අපට හම්බ කරලා දුන්නා. අපි මෙහෙමවත් ජීවත් වෙන්නේ උන් නිසා. කියලා කියනකොට අපිට වැටහෙනවා උපාලිස් කොච්චර කලගුණ දන්න මිනිස්සෙක්ද. මිනිස්සුන්ට මුදල් නැති වෙන්න පුළුවන්. මිනිස්සුන්ට දේපල නැති වෙන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ට මිනිස්කම ඉතුරු කරගෙන ජීවත් වෙන්න. හරියට උපාලිස් වගේ. නැවතත් බිරිඳගේ අදහස ප්‍රතික්ෂේප කරනකොට දෙවන වතාවට ආපහු උපාලිස්ට මතක් වෙනවා හඳයාගේ ඔහුගේ ජීවිතය. එතකොට උපාලිස්ගේ එක්තැන්වීමත් සමග හඳයා පින්ගොඩින් බවට පත් වෙලා
කෙටි කතා කරුව අපිට සංකල්ප රූපමවණව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බලහත්කාරයෙන් උපාලිස්ගේ දියණියව යවනවා එපා කියලා. නමුත් බලහත්කාරයෙන් හඳයාව ගැට ගහගෙන යනවා පොල් එළියක් දාන්න. ඒ විතරක් නෙමෙයි. ඒ ගැමි වැඩිහිටියෝ එහෙම හඳයාට සලකද්දී ගැමි දරුවෝ හඳයාව කෙලිබඩුවකට ගත්තා. වැඩිහිටියන්ගේ ලෝකයේ තුල ඇති සමහර දුෂ්ටකම් සමහර නොපනත් ගති ලක්ෂණ දරුවන්ගේ ලෝකයට નિરાයාසයෙන් පැමිණියා. මෙන්න මෙහෙම සංකල්ප රූපමවනවා ගැමියන් විසින් ගැමි දරුවන් විසින් හඳයාව කෙලිබඩුවක් බවට පත් කළා. ගැමි කොළුවේ ඌ නගනු පිණිස අන් දෙකෙන් අල්ලා උගේ හිස සොල්ලයි. උගේ හකුලාගත් ඉස්සරහ ගාතේ යන දිගහරේ තවත් එකෙක් වල්ගේ යදී හඳයා තමා ළඟ සිටින කොළුවෙකුට අනින්නේ අනිකෙකු වල්ගේ ඇද්ද විට පමණකි. එතකොට උපාලිස්ගේ දියණිය වරක් හඳයට පුන්නක්කු දෙනවා. ඒ වෙලාවේ හඳයා හොම්බ ගස්සන්නේ උපාලිස්ගේ දියණියට අනින්න නෙමෙයි. උපාලිස් පැහැදිලි කරනවා තමන්ගේ දියණියට උගේ ඇඟේ ඇටනැස්සෙක් හිටිය. ඌ එළවන්න තමයි හඳේ එහෙම හැසුරුනේ නම් දූට අනින්න නෙමෙයි. මෙන්න මේ වගේ කතා බහ තුළින් මේ වගේ සංකල්ප රූප තුළින් අපිට කෙටි කතා කරව ව්‍යංගයෙන් කියනවා මේ සේවකයා තමන්ගේ මේ සේවකයා කෙරෙහි ස්වාමියා තුළ කෙතරම් අවබෝධයක් තිබුණාද? කෙතරම් අනන්‍ය අවබෝධයක් තිබුණාද? තමන්ගේ සේවකයා වන හඳයා නැමැති හරකාගේ ඇඟේ වහපු ඇටමැස්සෙක් ගැන කියන්න උපාලිස් හොඳින් දැනගෙන ඉන්නවා. හරි. එතකොට කෙටි කතා කරව සංකල්ප රූපමවනවා. ඒ වගේ අසරණ සතෙක් සමහර වෙලාවට ගෙඩි සමාජයේදී හිංසාවට ලක් වෙන හැටි. ගැණි කොළුවෙකු උණගුණ පිණිස අන්දකේ අල්ලා උගේ හිස සොල්ලයි. උගේ හකුලාගත් ඉස්සරහා ගාතයට දිගහැරෙනවා. බලන්න බලෙන් ඌව නැගිටවන්න උත්සාහ කරනවා පිටේ නගිනවා. ඒ වගේ දේවල්. එතකොට එක දවසක් හඳයා වෙනදට කලින් ගෙදර ඇවිල්ලා තමන්ගේ ස්වාමියා දෙස බලාගෙන හිටියා. එදා රෑ මම වැස්ස. උපාලිස්ගේ බිරිඳ උපාලිස්ව ගේ ඇතුළට කැඳෙව්වා. එන්න ගේ ඇතුළට. බොහොම සීතලයි නේද? එන්න ගෙට. ඇවිත් ගේ ඇතුළේ බුදිය ගන්න. උපාලිස් ප්‍රතික්ෂේප කළා. නෑ මට සීතලක් දැනෙන්නේ නෑ. එළියම බුදියගෙන පුරුදු වෙලා දැම්මට ගේ ඇතුලේ බුදිය ගන්න බෑ. නිින්ද යන්නේ. මේ විදිහට උපාලිස් පිළමතම නිදාගත්තා. රෑ හොඳටම වැස්සා. එතකොට මෙන්න මේ වැස්සේ තියෙන ප්‍රබල බව සංකල්ප රූපමවන වික්‍රමසිංහයන් අපූර්ව කාව්‍යමය භාෂාවකින් මෙන්න මෙහෙම කෙළගණන් කස පහර ලබන්නා මෙන් වැසිදියේ පහර ලබන පිස්ස බිත්ති ගස්කලු හඬලු උපාලිස්ටේසි. බලන්න මේ ලස්සන උදේවක මානව වික්‍රමසිංහ කියන්නේ කාව්‍යමය වසක්. මොකද කාව්‍යමය කියන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගද්‍ය කෘතියක කොහොමද කාව්‍යමය වසක් වෙන්නේ? අමුවෙන් කියන්නේ නැතුව රසවත්ව කියන ඕනම දෙයක් කාව්‍යමය. එතකොට මේවා ගද්‍ය කාව්‍ය, නූතන පද්‍ය, මුත්තිල කාව්‍ය, ඒවා පද්‍ය කාව්‍ය. නාට්‍ය, ප්‍රේමතෝජායති, දෘශ්‍ය කාව්‍ය. අර දෙකම ගද්‍ය කාව්‍ය. මේ බලන කාව්‍යමය වසක්. කෙළගණන් කස පහර ලබන්නා මෙන් වැසිදිය පහර ලබන පියස්ස බිත්ති ගස්කලනු හඬලු උපාලිස්ටේසි. ගෙයි පෑල දුර ළඟ හිටපු හඳයා විතක්කනට වී එළිය වැටෙන යාමේ තෙක් හතර පයින් සිටියේ. මොකද මේ කියන්නේ? හඳයා එළි වෙනකම් හිටගෙන හිටියා පිළිගන්න. වෙදාරේ නිදාගත්තේ නෑ. මේ වෙන කවදාවත් මේ වෙන කවර දවසක්වත් නෙමෙයි. මේ උපාලිස් මිය යන දවස. හඳයට හරියට ඉව වැටුනාසෙක ක්‍රියා කරනවා. එළිය වැටෙත්මු වෙනදා මෙන් සෙමෙන් ස්තෝප්පුව දෙසට ගොස් උපාලිස්ගේ කකුලක් ලෙව කෑවේ. එහෙත් උපාලිස් අවදි නොවුවේ. ඌ දෙතුන් වරක් තම ස්වාමියාගේ කකුල ලෙවකා අනතුරු ස්තෝප්පුවට නැග්ගේ. දැන් බලන්න
තමගේ ස්වාමියා මිය ගිය බව ඉර වැටෙනවා හඳයට. හඳයා ස්තූපුවට නගින්නේ පණිවිඩය කියලා. මේ පණිවිඩේ උපාලිස්ගේ මිය යාම බිරිඳ දිග වැටෙන්නේ හඳයාගේ හැසිරීමේ. ඇදෙහි වැතිර සිටි නිසල්මන්ව ඉන්න තම ස්වාමියා දෙස මද වේලාවක් බලා සිටි හඳයා අනතුරුව බැලුවේ ගේ දොරටුව දෙස. දැන් මේ ගෙදරට පණිවිඩය කියන හැටි. මොන දැන් බිරිඳට ඒ ආරංචිය ලැබෙන හැටි. හඳයාගේ පිළිතුරු නගින හඬ ආසා අවදිවුණු ගෘහණිය දොර ඇරගෙන ස්තූපුවට වැස්සාය. දියෙහි බහාගත් කපු කුඩයක්සේ තෙත් උණු පොළවත් ගස්වල පින්න පිසගෙන එන වාතය ආශ්වාස කිරීමෙන් තෙත් උණු ඇගේ දිනාසා පොඩි නික්මුණේ කිවිසිල්ලකි. උපමා සහිත සංකල්ප. ඉඳ හිට හමන සුළඟින් සෙලවෙන අතුරිති සහිත ගස්කොළන් දෙමුණු පිහාටි කුම්බඩ කුරුල්ලන්ගේ මඳවල්සේ පිම්බේ. තෙතමනින් බර වූ වායු පටලය අතරින් එන කපුටුවන්ගේ හඬ කුරුල්ලන්ගේ ගීතයක් ගෘහණියට ඇසෙන්නේ බොල් හඬිනි. ගෘහණියට අසුබ දෙයක් දැනෙලා තියෙනවා. ඈත බාහිර පරිසරය පවා දැනෙන්නේ ඊටම අසුබාන්දමේ. අන්තරායක් ඉව වැටුණු සතෙකුමේ ඈ තම සැමියා නිදන ඇඳ දෙස බැලුවාය. ඇඳෙහි වැතිර නිසල්මන් වින්වා තම සැමියාට ලංකු ඇගේ ඇස් එහි ලොඳ එළියට පනින්න තරම් විහිදි. හපොයි කියලා ඇට කියනවා. එතනින් කෙටි කතාව ඉවරයි. බලන්න කෙටි කතා කරුවා හරිම අපූර්ව සහගත ලෙස උපමා ව්‍යංගාර්ථ යොදමින් කාව්‍යමය වසක් භාවිතා කළා. මේකේ තියෙන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය දෙපසා සංවාද උපමා යොදලා සංකල්ප රූප මෙවුවා. තිරිසනුන් හා මිනිසුන් අතර පවා ආධ්‍යාත්මික බැඳී තිබිය හැකි බව මේ කෙටි කතාවෙන් බණ කතා කරුවෙකුසේ අපූර්ව සහගත ලෙස කියනවා. මේ වගේම අත්දැකීමක් තියෙන නූතන පද්‍ය සංග්‍රහය. නූතන පද්‍ය සංග්‍රහයෙන්නේ ගැල් කරුවෙක් සහ ඔහුගේ ගැලෙහි බැඳි හරකා ඒ ගුණදාස අමරසේකර එක වගේ නිර්මාණ දෙකක් මම ඔබට මතක් කරන්න යද. ගුණදාස අමරසේකරයන් විසින් රචනා කරන ලද අඳුර අපේ දුක නිවාවේ කියන පද්‍යය. මේ පද්‍යයේදී ලේඛකයා ප්‍රධාන අදහස් දෙකක් මතු කරනවා. එකක් තමයි පවත්නා සමාජාර්ථික රටාව තුළ අප අතිශයින් කාර්යබහුලයි. පවත්නා සමාජාර්ථික රටාව තුළ අප අතිශයින් කාර්යබහුල වන විට අපි අතිශයින් අවිවේක වන විට අපි තිරිසනුන් හා සමතලයකට ඇද වැටෙනවා. ඒක එකක්. අනිත් එක තමයි ඒ විදිහට වෙහෙස වෙන අවිවේකී වන අපිට විවේක ගන්නට දෙවියන් දුන් එකම ආශිර්වාදය වන්නේ රාත්‍රිය. රාත්‍රිය විසින් ලබා දුන්න අන්ධකාරය. ඒකයි කවිය මේ නම් කරන්නේ අඳුර අපේ දුක නිවාවේ කියන උතුරේ. මේ අත්දැකීම හෙළි කරන්නේ මේ ජීවන දර්ශනය හෙළි කරන්නේ වහළු කෙටි කතාවේදී වගේම ගැල් කරුවෙක් සහ කළුවා කියන ගැලෙහි බැඳි හරකා අතර තියෙන බැඳීමේ. හඳයා හිටියේ උපාලිස් ළඟ, මෙතන ඉන්නේ කළුවා. ගැල් කරුවා ස්වාමියා, කළුවා සේවකයා. කතකියා තමයි ගැල් කරුවා. ඔහු කියනවා යමන් කළුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනවා. උඹට වගේ මගේ ඇඟටත් හරිම මහන්සිය දෙන්න. එතන දින ලස්සන ප්‍රබල ව්‍යංගාර්ථය. උඹට වගේ මගේ ඇඟටත් හරිම මහන්සිය දෙන්න. පද ව්‍යංගයෙන් කියන්නේ මේ දෙන්නම එක හා සමානව දුක් විඳිනවා. දෙන්නම එක හා සමානව දුක් විඳින නිසා සේවකයාට දැනෙන දුක ස්වාමියාටත් දැනෙනවා. අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා. මේ ස්වාමියා සේවකයා සමග පරිසරයට විවෘතයි. මම අර කියපු කවියේ මුඛ්‍ය තේමාව, මුඛ්‍ය පරමාර්ථය කවිය මෙන්න මෙහෙම සංක්ෂිප්ත කොට දක්වනවා පද්‍ය තුලදී.
අඳුර තමයි අපේ ඇඟපත නිවන්න දෙවියෝ එව්වේ. හනිකයමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයිමුල්ලේ. හනිකයමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයිමුල්ලේ කියනකොට කවිය ව්‍යංගයෙන් කියනවා මේ ස්වාමියා සහ සේවකයා කියන දෙන්නම ශ්‍රමය වැගිරීමේදී දුක් විඳීමේදී එක හා සමාන තලයකට වැටෙනවා. ඒ වගේ ශ්‍රමිකයන්ගේ දුක නසන తాවකාලික ඖෂධය තමයි දෙවියෝ දීපු ආශිර්වාදය තමයි අන්ධකාරය. අඳුර තමයි අපේ ඇඟපත නිවන්න දෙවියෝ එව්වේ. හනිකයමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයිමුල්ලේ කියන එකයි. ඒ කවි පේලි දෙකේ කවියේ මුඛ්‍යාර්ථය කැටි කරන්න ගුණදාස අමරසේකරයන් සමත් වුණා. නැවත කතකය ඔවුන්ගේ දුක්ඛිත ජීවිතය පිළිබඳව තම සේවකයා සමග මෙනෙහි කරනවා මෙන්න මේක. උදේ හිට නවකට්ටේ උඹ තියන් මැඩෙව්වාට උඹේ හිතට අමාරු දේ කියාපන්කෝ දැන් අපිට. කරුමේ තමයි පරිසම් දෙන්නේ අපගේ මේ විදිහට. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක තමයි දුක නිවන. තමන්ගේ සේවකයාගෙන් දුක සැප විමසන්නට තරම් සංවේදී මේ කතකය. ඒ ඔහුද දුක් විඳින ස්වාමියෙක් නිසා. ඊළඟට මේ ගැමියන්ගේ සිරිතක් තමයි සමාජ ක්‍රමයේ වරදින් තමන්ට උරුම වෙන දුක කර්මයයි ඉවසීම. ඒකට හේතුව ඔවුන්ගේ ගෙනිකම, අහිංසකකම, ඔවුන්ගේ බෞද්ධකම. ඒ අහිංසකකම ඔවුන්ට දුන්නේ බෞද්ධකම. ඒක නිසා මේ ගැල්කරුවත් තම සේවකයාට කියනවා කර්මය තමයි පරිසම් දෙන්නේ අපගේ මේ විදිහට. මේක අපේ කර්මය. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක තමයි දුක නිවන්න. බලන්න අව්‍යාජ ගැමියාගේ ලක්ෂණය කවියට නගන අන්දම ගුණදාස අමරසේකරයි. මේ ස්වාමියාගේ හා සේවකයාගේ දැඩි ආධ්‍යාත්මික බැඳීම නැවත සංකල්ප රූප මවුන මෙන්න මෙහෙම කවියක්. ගෙදර ගිහින් ඇලගාවින් හොඳ තනකොළ ටිකක් නුඹට තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනත් දාන්නම් කන්නට. තමන්ගේ සේවකයාට හොඳ තනකොළ ටිකකින් සංග්‍රහ කරන්න සූදානම් කතකයා. ඒ ඔහුද දුක් විඳින ස්වාමියෙක් නිසා. අනුතුරු කවියා ලස්සන වැඩක් කරනවා. අර මං කියවනේ මුඛ්‍ය තේමාව කැටි කරනවා කවි පේලි දෙකක කියලා. ඒක නැවත නැවතත් කියනවා. එකම දේ නැවත නැවත කියනකොට අපි කියන්නේ පුනරුක්තිය කියලා. ඇයි ඒක පුනරුක්තියක් ලෙස මතු කරන්නේ? ඒ අදහස ප්‍රකාශ කිරීම තමයි කවියාගේ මුඛ්‍ය පරමාර්ථයේ ප්‍රධාන අදහස. දෙයියෝ තමයි අඳුර දුන්නේ අපේ ඇඟපත ගිනි නිවන්න. හනිකයමන් ගාල් වෙලා අඳුරු රෙද්ද පොරවන. අනබල එකම අදහසක්. හනිකයමන් ගාල් වෙලා අඳුරු රෙද්ද පොරවන. ගාල් වෙනවා දෙන්නම ගාල් වෙනවා කියලා ව්‍යංගයෙන් කියන්නේ දෙන්නම හරක් මඩුවේ නිදා ගන්නවා කියලා නෙවෙයි. දෙන්නම සමාන තලයකට නැදෙන්නේ. මෙතන අඳුරු රෙද්ද කියන රූපකේ පාවිච්චි කරනවා කවිය. මෙතනදී හරිය ලස්සන ව්‍යංගයෙන් කියනවා අන්ධකාරය ශ්‍රමිකයට විවිධ භූමිකාවන්ගෙන් පිහිටන. එක වෙලාවකට රෙද්දක් වගේ උණුසුම් කරන අඳුරු රෙද්ද කියන රූපකෙන් ඒක කියන්නේ. තව වෙලාවකට ඇඟේ විෂ කටු ඇද දමන්නාසේ ඇඟේ තියෙන වේදනාව නැති කරනවා. තව වෙලාවකට ශරීරයේ හන්දිපත් තෙල් ගලවන්නාසේ ශාරීරික වේදනාව නැති කරනවා. තව වෙලාවකට මන්ත්‍රාචාර්යෙක් වගේ නලන්ට මන්ත්‍රයක් කියලා නිදි කරනවා. එන කවිය මොකද්ද මේ අපිට ව්‍යංගයෙන් කියන්නේ? අධික ලෙස වෙහෙස මහන්සි වන ශ්‍රමිකයාට දෙයියෝ දීපු ආශිර්වාදය තමයි අන්ධකාරය. ඒ අන්ධකාරය විවිධ භූමිකාවන්ගෙන් පිහිට වෙනවා. මෙන්න බලන්න මේ විවිධ භූමිකා අපිට පෙන්වන හැටි කවිය ව්‍යංගයෙන්. මගේ කකුලේ කටු වැනිලා ඉවසන්නට බැහැරි දේවි අන්ධකාරයේ තෙල් ගාලා ඒ විස කටු වැදගන්න. ඒක භූමිකාව. හැන්දෑවට උඹ ඉඳගෙන තලු ගහනවා මට ඇහෙනවා. උඹට කළුවේ හුඟක් කොරද හැන්දෑවට නිින්ද යනවා. අඳුර ඇවිත් මගේ නදලට නම් මන්තරයක් කියනවා. ඒකම ඇහැ පියවෙල එළි වෙන තුරු නිින්ද. ඒක තවත් භූමිකාවක්. නැවත අර පුනරුක්තිය මත වෙනවා. දෙයියෝ තමයි අඳුර දුන්නේ අපේ ඇඟපත නිවාලන්න. අනික යමන් කළුවේ ගාල් වෙලා එකට වැටී නිදා ගන්න. බලන්න මුඛ්‍ය පරමාර්ථයේ වචන වෙනස්. නමුත් එකම දේ නැවත නැවත පුනපුනා කියමින් ඒ ප්‍රධාන අදහස මතක් කරනවා. නැවතත් කියනවා. තුනටිය මගේ කකියනවා බොහොම නොසෑහෙන විදියට. අඳුර හන්දි තෙල් ගාලා අත ගාවියේ ඒකිට. අඳුර රෙද්ද පොරවාලා අපේ ඇඟපත නිදි කරාවේ. අඳුර අපේ දුක නිවලා 1000ක් ගින්දර නිවාවේ. කියනකොට
හරි ලස්සනට කවිය අපිට කියලා ඉවර කරනවා. ශ්‍රමිකයා අතිශයින් වෙහෙස වෙනවා, මහන්සි වෙනවා, දුක් විඳිනවා. ඔවුන් තිරිසනුන් හා සමතලයකට ඇද වැටෙනවා. ඒ අතිශය වෙහෙස මහන්සි වෙන ශ්‍රමිකයාට తాවකාලිකව හෝ විවේකයේ දෙන්නේ අන්ධකාරය, රාත්‍රිය. ඒක නිසා රාත්‍රිය කියන්නේ දෙවියන් දුන්න ආශිර්වාදය. ඒ රාත්‍රිය තුල අන්ධකාරය විවිධ භූමිකාවන්ගේ ශ්‍රමිකයාට පිහිට වෙනවා. වෙලාවකට අන්ධකාරය රෙද්දක්සේ වුණු උණුසුම් කරනවා. තව වෙලාවකට අන්ධකාරය විෂකටු ඇද දමන්නාසේ ශාරීරික වේදනා නැති කරනවා. හන්දිපත් තෙල් තවරන්නාසේ ශාරීරික වේදනා සමනය කරනවා. මන්ත්‍රාචාර්යෙක්සේ නින්දට කැඳවා ගන්නවා. ඒක නිසා අඳුර අපේ දුක නිවලා දා ඉන්දර නිවනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් පැරණි පාඩම් මෙනෙහි කරනවා. දැන් අපි මේවා සටහන් දීදී පන්ති කාමරයක් තුල කරා නම් විශාල කාලයක් වැය වෙන පාඩම්. ඒක නිසා කෙටි කාලයක් තුල පුළුල් පාඩම් ප්‍රමාණය මේ අයුරින් විග්‍රහ කරනවා. හැබැයි මේ පැරණි පාඩම් මෙනෙහි කිරීම සංක්ෂිප්තව සිදු කරත් නැවුම් පාඩම් අලුත් පාඩම් අපේ නොකරිච්ච පන්ති කාමරේ අපි ඒවා වෙබ් අඩවිය ඔස්සේ විකාශනය කරනවා. ඔබට පුළුවන් ඒ සඳහා ලියාපදිංචි වෙලා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම යොදලා ඊට ඇතුළු වෙන්න www.kalulal.wst.lk කියන වෙබ් අඩවිය ඔස්සේ නරඹන්නට පුළුවන්. අපි ඊළඟ වාරයේ නැවත තවත් පැරණි පාඩමකින් මුණ ගැසෙමු.